එහෙනම් ආයිබෝන් සියලු දෙනාටම අද අපි ජූනි මාසේ there is one paper I think we couldn't do අපිට කරන්න බැරි වෙච්ච පේපර් එකක් තියෙනවා ජූනි මාසෙකේ. So we will do that and learn some grammar in Julitude. Julitude එකේ තිබුණා මතකයිද? grammar part එකක් තිබුණා ඒක අපි සාකච්ඡා කරමු. Then we will discuss the part in Junetude. Okay. So let's move to the tude. Oh, grammar. What is that? Okay. Api meet a cutling ගෙනගෙන තියෙනවා phrasal verbs කියන වචනේ. phrasal verbs කියන වචනේ ඉගෙනගෙන තියෙනවා ඔයගොල්ලන්ට මතක ඇති. phrasal verbs කියන්නේ එක් විදියක ක්‍රියාපද වර්ගයක්. එක් විදියක ක්‍රියාපද වර්ගයක් තමයි phrasal verb කියන්නේ. මොකද්ද phrasal verb කියන්නේ? කවුරු හරි මතක තියෙන එක්කෙනෙක් කියන්න බලන්න ඉක්මනට. කවුරු හරි කතා කරන්න. ඉක්මනට. Oh. දරුවනේ phrasal verb කිව්වේ මොකද්ද? කේශල මතක නැද්ද? කුමලි ආකර්ෂා දිමන්සා දැන් නම් කතා කළාම ඉවරයි දවස. බිසර පුතා නදීෂා කවුරු හරි අපි යන් ගිහානි වින්දියා ගාවට. නැත්තම් වාක්‍ය කාණ්ඩ මොකද පුතේ? වාක්‍ය කාණ්ඩයක් නෑ. ගිහානි වින්දියා වෙන කවුරු හරි මොකද phrasal verb එකක් කියන්නේ? prepositions එකක් තියෙන ඒකත් verb එකක්. It is also a verb but it comes with a preposition. ඔකට බොහොම පරිස්සම් වෙන්න ඕනි. මේ වගේ දේවල් ආවොත් passive කරද්දිත් පරිස්සම් වෙන්න ඕනි. ඒ වගේම තේරුම් ගනිද්දිත් අපි පරිස්සම් වෙන්න. පළවෙනි වචනේ දිහා බලලා යම් මතයකට අපිට ආවොත් අපි ආවොත් ඒක වරදින්න පුළුවන්. ඒ හින්දා ක්‍රියාපදයක් එක්ක ප්‍රිපොසිෂන් එකක් තියෙනවද කියලා බලන්නත් ඕනේ. එහෙම ක්‍රියාපදයක් එක්ක ප්‍රිපොසිෂන් එකක් තියෙන පළියටම ඒක phrasal verb එකක් වෙන්න බෑ. මං කියන එක පැහැදිලිද? දැන් I went to the office. එතකොට එතනත් went to කියලා preposition තියෙනවා. ඒක ඉතින් phrasal verb එකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. නේ? I met at the post office. met at කියලා තියෙනවා බලන්න. met at නේ ඒක preposition phrasal verb එකක්. අපි තව කතා කරමු. She stood at the bus hold. එතකොට stood at කියලා තියෙනවා. එතකොට preposition phrasal verb එකක්ද? ඒකත් preposition එකක්. එතකොට එහෙම තේරුම් ගන්න නම් අපි නිතරම භාවිතා වන phrasal verbs පාඩම් කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් ජීවිතයේදී භාවිතා වන phrasal verbs දැනගෙන ඉන්න ඕනේ. අපි phrasal verbs කියන ඒවා නිතර භාවිතා වෙනවා. ඒවා එහෙම නිකන් අතහැරලා දාන්න බෑ. එතකොට හැම එකක්ම නැති වුණත් we can't study each and every phrasal verb. මේක it's difficult even I don't know. මන් දන්නෙත් නෑ හැම phrasal verb එකක්ම. ඒක අවස්ථානුකූලව දැනගන්න පුළුවන්. අපිට හොයාගන්න පුළුවන් එකක් අත්දැකීම් තියෙන්න ඕනේ. අනිත් එක අවස්ථානුකූලව දැනගන්න පුළුවන් මෙතන තියෙන්නේ phrasal verb එකක්ද, come verb එකක්ද කියන හිතා ගන්නත් පුළුවන්.
නමුත් ටිකක් හරි දැනුමක් තියෙනවා නම් තමයි we can get the correct idea. එහෙම නැත්නම් නිවැරදි අදහස අපිට ගන්න බැරි වෙනවා. පැහැදිලි? උදාහරණයක් මම නිතරම කියන උදාහරණයක් තමයි give. give කියන්නේ දෙනවා. දැන් ඔයගොල්ලෝ මාතෘකාව දාගන්න phrasal verb අපි මීට කලිනුත් කරලා ඇති අනිවාර්යයෙන්ම උගන්වලා ඇති. verb with preposition කියලා දාගන්න. phrase කියන්නේ ඇත්තටම වචන කීපයක එකතුවනේ. phrase එකක් කියන්නේ වචන කීපයක එකතුව. එතකොට අලුතෙන් වචනයක් ආවොත් ඒක ලියාගමු. give කියන්නේ දෙනවා. එකක් ලියාගන්න. හැබැයි give up වුණාම මොකද්ද පුතේ තේරුම? give up කියන්නේ කවුද දන්නේ? අත්තරිනවා. මේ වර්තමානයේ අත්තරිනවා කියන්නේ මොකද්ද? අතේ තියා ඉන්නවා. දැන් මම මේ කතුරක් තියා ඉන්නවා. මේක අතරිනවා. ඒකටද give up කියන්නේ අපි? දැන් මේව අතේ තියා ඉඳලා අතෑරියා. මේකට give up කියනවාද? තේරුම ලිව්වොත් දුව කිව්වා වගේ අතරිනවා. අත්තරිනවානේ. දැන් මේක drop. මේකට කියන්නේ මොකද්ද? මේව තියා ඉඳලා මම දානවා drop කරනවා. drop. හැබැයි give up කියනකොට අතරිනවා නෙවෙයි. ඒතකොට අත්තරිනවනේ. පුරුද්දක් සම්බන්ධයක් අත්තරිනවට තමයි අපි give up කියන්නේ. ඒතකොට දැන් බලන්න give කියන තැනයි up කියන තැනත් එක්ක එකතු වුණාම තේරුම වෙනස් වෙනවා. දැන් මෙහෙම තියුණොත් I give up the mountain මොකක් කරා? I give හරි gave හරි කියමුකෝ. I gave up the ladder. ඉනිමගෙන් උඩට දුන්නා මොකක් කරා? එහෙම වුණොත් එම් ඉඳ පරිස්සම් වෙන්න. ක්‍රියාපදයෙන් පස්සේ තියෙන දේත් එක්ක අපි හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඒක phrasal verb එකක්ද මොකක්ද කියලා. ඕකේ. අපි පොඩ අහලා බලමු පොඩි සින්දුවක් phrasal verbs ගැන. පොඩ හොඳට අහුම්කම් දෙන්න. ඒකෙනුත් වචන කීපයක් ඔයගලන්ට ලියා ගන්න පුළුවන් වෙයි තේරුම හොයා ගන්න බලන්න. බලමු අපි. Phrasal verb. Phrasal verbs. Turn in means go to bed. I was very tired, so I said I'm going to turn in. Night, everyone. That's the first phrasal verb in this song. Turn into means to change. If he loses a game, he turns into a monster. He's not nice. Caterpillars turn into butterflies. Turn up or turn down is easy. You can turn up the volume on your TV. Turn down a song if it's too loud. But you can also turn down an invitation or a request. Do you want to come to the show? He said. But Sarah turned him down. She said no. Understand it now? Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up can mean to appear. Usually late is the meaning here. You turned up for training 10 minutes late. You finally turned up, the manager says. You can turn up a collar on a shirt, but probably not if you're wearing it for work. And a real turn up for the books is when something happens that's unexpected. Turn out the lights means you turn off the lights, or a machine or electrical device. Turned away means you're refused entry to a place that you're going to. I went to a nightclub yesterday. The bouncer on the door turned me away. I walked home with a frown on my face. I guess I shouldn't have turned up so late. Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up, turn down, turn in, turn around, turn on, turn off.
The wheels keep turning and we don't stop. Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. තේරෙනවද? turn කියන වචනෙන් විතරක් හැදෙන preposition phrasal verbs එක සැරයක් බලලා ලියා ගන්න. Phrasal verbs. Turn. Turn in means go to bed. I was very tired, so I said I'm going to turn in. Night, everyone. That's the first phrasal verb in this song. Turn into means to change. If he loses a game, he turns into a monster. He's not nice. Caterpillars turn into butterflies. Turn up or turn down is easy. You can turn up the volume on your TV. Turn down a song if it's too loud. But you can also turn down an invitation or a request. Do you want to come to the show, he said. But Sarah turned him down. She said no, understand it now? Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up can mean to appear. Usually late is the meaning here. You turned up for training 10 minutes late. You finally turned up, the manager says. You can turn up a collar on a shirt, but probably not if you're wearing it for work. And a real turn up for the books is when something happens that's unexpected. Turn out the lights means you turn off the lights, or a machine or electrical device. Turned away means you're refused entry to a place that you're going to. I went to a nightclub yesterday. The bouncer on the door turned me away. I walked home with a frown on my face. I guess I shouldn't have turned up so late. Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up, turn down, turn in, turn around, turn on, turn off. The wheels keep turning and we don't stop. Turn up, turn down, turn in, turn around, turn on, turn off. On. එතකොට turn කියන වචනය තුලම කොච්චරක්නම් phrasal verbs තියෙනවද? turn on කිව්වම, turn in කිව්වම, turn up කිව්වම, turn down නේ හොයලා බලන්න. turn කියන වචනේ තියෙන preposition phrases කොච්චරක් තියෙනවද? put කියන වචනෙන් කොච්චරක් තියෙනවද? get කියන එකෙන් කොච්චරක් තියෙනවද? නේ give කියන එකෙන් කොච්චරක් තියෙනවද? සෑහෙන්න තියෙනවා. look එකෙත් තියෙනවා. look after, look for, look in වගේ ගොඩක් තියෙනවා. ඒකට මේවා නිතරම පාවිච්චි වෙන phrasal verbs. ඉතින් මේවා දැන් ජූලි මාසේ ටියුට් එක නැත්තම් මේ වැඩේ කරන්න බැරි වෙයි. අපි එනම් බලමු. පුළුවන් ටික අපි ලියාගෙන තේරුම ලියන්න බලමු. කවුද කැමති මේකට උත්තර දෙන්න? ස්වෙච්චාවෙන් කැමති කෙනෙක් කරා නම් බෝඩ් එක ස්ක්‍රීන් එක බලාගෙන කියන්නත් පුළුවන්. මම කාටවත් නම් කියන්න අවශ්‍ය නැහැ. තමන් ඉදිරිපත් වෙලා කතා කරන්න. බලමු. නැද්ද? විශ්මි නිම්නා විශ්මි කොලා අවසත් වෙනකොට කතා කරන්න බැරි වෙන්නේ මොකද? දැන් මේ 7 වසරේම වුණා නම් එලාට සද්දේ නැද්ද මලිති? මල්ලිලාගේ පන්තිය වුණා නම් එලාට පොර කනවා ළමයි.
හරි. චතුර පුතා. ඇහෙනවද චතුර? සද්ද නැත්තේ. ඔක්කොම ලියා ගන්න ඈ. චතුරයි විස්මි. හරි. ශශික. ශශික. Yes sir. ඇහෙනවද? can you hear me? ඇහෙනවා sir. කියන්න පුළුවන් නේද? sir මට ඔය ටික අහුන්නේ නැහනේ. ඇයි? ජූලි ටියුට් එකේ තියෙනවනේ. ටියුට් එක තියෙනවා මේ මට ඔය වචන ටික. ටික හරි. දැන් ඉගෙන ගන්න පුළුවන්. ඒක කමන්නේ. එහෙම නම් කමන්නේ. ඒ ගැන හිතන්න එපා. හරි. එහෙම කමක් නෑ පුතේ. අද ඉගෙන ගන්න පුළුවන් එක. හරි. අපි යන් එනම් ඔෂිකලා පුතා ඉන්නවද? ඔෂිකලා. පුතා ඉගෙන ගත්තෙත් නැද්ද? පුතා හිටියෙත් නෑ නේද? නෑනේ සර්. හරි. ඔයා හිටියෙත් නෑ. ඔයා දන්නෙත් නෑ. ඒ කියන්නේ අපේ පන්තියේ දවස්වල හිටියේ නෑනේ ඔයා. රුසිරු පුතා. රුසිරු රුසිරු ඇහෙනවද? දන්නේ නැතුවද කට්ටිය ඉන්නේ? මොකද ප්‍රශ්නේ? රුසිරුටත් ඇහෙන්නේ නැහැ. චමෝදි. චමෝදි මං කරන්න පුතේ කාලේ නිකන් මේ නම් කතා කරලා යනවා. චමෝදි. චමෝදි ඇහෙන්නේ නැහැ. පව් පන්තියේ නිකන් වාඩි වෙලා. නවෝද් නෑ. මලිති ඔව් සර්. ඇහෙනවනේ දන්නවනේ මලිති. මලිති ඔය ප්‍රශ්නේ අනේ සර් කලේ නෑ එක. ඇයි? මොකද ප්‍රශ්නේ? දන්නේ නැතුවද? දන්නේ නැතුව කොහෙද මේව දන්නව? අනේ දන්නේ නෑ. ගුටි කනවා දැන් හොඳේ. කුමලි ආකර්ෂා ඔව් සර්. කරාද? කරා හරිද දන්නේ නෑ ඒක ඉතින් දෙයියෝ දනි අපි නොදනි. නේද? මැටිල්ඩත් ගියේ කෝටි 142 අස්සය ආරම් මං ඉස්සතින් එන්න නෙවෙයි කියලානේ ගියේ. ගිහිල්ලා පරදින එක වෙනම කතාවක්. නේද? අස්සය වතුර දැකලා බය වුණ එක අපි මොනව කරන්නද? නැද්ද කුමලි ආකර්ෂා? ඉඳා ආකර්ෂා කියන්න බලන්න. දැන් මේකේ ආපහු අඩියක් තියලා මේක නවත්තන්න බෑනේ. කොහමද ඉගෙන ගන්න වෙනවා. ආකර්ෂා කියනවා දන්න ටික කියන්න. put on ඔව්. wear put on කියන්නේ wear කියන්නේ අඳිනවා කියන එක. ඇඳුම් අඳිනවට තව වචනයක් තමයි put on. put off postpone postpone put off කියන්නේ කල් දානවා. put up build තනනවා. look after take care take care රැක බලා ගන්න. set in begin ඒ take down දන්නේ නැද්ද? පොඩ්ඩක් ඉන්න සර්. take down right take down right. set in begin set in begin. get along අනේ සර් ඒක පැටලිලානේ පොඩ්ඩක් ඉන්න. සර් ඒක අන්තිමට කියන්න. කියන්නකෝ. turn down refuse හරි. fall off decrease හරි. give away distribute හරි. එහෙනම් get along කියන්නේ manage very good. oh sorry very good හොඳයි නේ අර බලන්නකෝ. මැටිල්ඩාගේ අස්සයට වඩා හොඳයිනේ කුමලි අස්සය. හරි. put on කියන්නේ අඳිනවා පළඳිනවා ඇඳුමක් එහෙම දා ගන්නවට කියන්නේ put on කියලා. t-shirt එකක් එහෙම දා ගන්නවට put on a t-shirt put on a shirt. විශේෂයෙන් shirt එකක් t-shirt එකක් වගේ එකක් තමයි අපි කියන්නේ. ගවුමක් blouse එකක් කලිසමකට put on කියනවාද කියන එක පොඩි ගැටලුවක් තමයි. put on a trouser කියලා කියන no problem. put off කියන්නේ කල් දමනවා. put off කියන්නේ කල් දමනවා. දැන් මේවා ගැටලුකාරී නැත්තම් මේක
දැන් සසික පුතාට තේරෙනවනේ නැත්තම් නේද put on කියන්නේ උඩට දාන්න වගේ තේරුමක් එන්නේ නේ. put on your t-shirt කියලා කිව්වා නම් ඒක කොහේ හරි උඩට දාන්න කියලා කියන්නේ කියලා හිතයි. දැන් look after කියන එක බැලුවොත් පස්සේ බලන්න කියලා කිව්වේ. නේද? පසුව බලන්න කියලා හිතෙයි. ඉතින් මේවා පුරුදු වෙන්න වෙනවා අපිට. look after සාමාන්‍ය දන්න වචනයක්. මේක අලුත් වචනයක් නෙවෙයි. put off කියන්නේ postpone. postpone කියන්නේ කල් දාවනවා. put up තනනවා. මොනාරි ඉදි කරනවට අපි කියනවා put up කියලා. look after රැක බලා ගන්නවා. take down සටහන් ලියා ගන්නවා. දැන් මම මේ උගන්වද්දී ඔයගොල්ලෝ සටහන් ලියා ගන්නවා. තේරුණාද? set in කියන්නේ පටන් ගන්න මොනාරි වැඩක් පටන් ගන්නවට අපි කියනවා set in කියලා. get along කියන්නේ manage කියන එක නිකන් කළමනාකරණය කරනවා පරිපාලනය කරනවා වගේ එකක් නේ. ඒ තේරුම නෙමෙයි මෙතන. ඒ කියන්නේ දැන් අපි කියමු ඔය දැන් අපි කියමු චමත් පුතා අපේ පන්තියට අලුතෙන් ආවා. යෝෂිකා ලදුව අපේ පන්තියට අලුතෙන් ආවා. දැන් ඒගොල්ලෝ මේ රටාවට සිවාසර්ගේ උගන්වන රටාවට පුරුදු වෙන්න කිය කාලයක් යයි. ඒතර කවුරු හරි දැන් මම්ම ඇහුවොත් පුතේ කොහොමද පන්ති අවුලක් නැද්ද අල්ලගන්න පුළුවන්ද කියලා මං අහනවා. ඒතර එයා කියනවා yes sir I am getting along with the lessons. No problem sir I am getting along with the lessons. වැඩේ පොඩ්ඩම අල්ලගෙන යනවා සර් අවුලක් නැහැ පොඩ්ඩ අල්ලගෙන යනවා වැඩි කියලා කියනවා. අපි කියමුකෝ ඔයාව ගිහිල්ලා වෙන ඉස්කෝලේකට දැම්මා කියලා. ඔයාව වෙනක ඉස්කෝලේකට ගෙනිද්දා. ඒ ඉස්කෝලේ ගිය ගමම්ම කට්ටිය හුරු නැහැ අපිට. එන ටික කාලයක් යනවා ඒ කට්ටියත් එක්ක අපි හුරු වෙන්න පුරුදු වෙන්න එතන අපි වැඩේ කරගන්න. තේරෙනවනේ මං කියන දේ. එතකොට අපි කියනවා යාළුවෙකුට ලියුමක් යනවා මචං මං අලුත් ඉස්කෝලේට ආවා. I am in the new school nowadays. It's a good school. I am getting along with the friends. Along with කියලාත් පාවිච්චි කරනවා ගොඩක් දුරට. I am getting along with the friends. මම මේ දැන් ඉන්න කට්ටියත් එක්ක දැන් පොඩ්ඩක් සෙට් පීගෙන එනවා දැන් අවුලක් නැහැ බං කියලා කියනවා. දැන් පේනවනේ අර්ථය? turn down ප්‍රතික්ෂේප කරනවා. turn down ප්‍රතික්ෂේප කරනවා. fall off. fall off කියන්නේ වැටෙනවා එහෙම නෙමෙයි. degrees අඩු වෙනවා. අඩු වෙනවා. give away බෙදා දෙනවා. තෑගි බෙදා දීමට එම කියනවා give the presents away, give the awards away. distribute බෙදා දෙනවා. යාගන්න ශශික පුතා දැන් කියන්න පුළුවන්ද? ඔය ටිකම සර් ඔව් පුළුවන් සර්. කියන්න. put on wear ආ put off postpone ආ put up build ආ look after take care හ්ම් take down write හ්ම් set in begin get alone manage turn down refuse decrease, refuse refuse fall off fall off decrease give away distribute. මලිති තේරුමක් එක්ක කියන්න බලන්න වචනයයි තේරුමයි. put on wear අඳිනවා. හ්ම් put off postpone කල් දමනවා. හ්ම් put up build තනනවා. හ්ම් look after take care රැක බලා ගන්නවා. take down write සටහන් ලියා ගන්නවා. set in begin පටන් ගන්නවා. along manage ඒකට කොහොමද තේරුම් කියන්නේ? හුරු වෙනවා වැඩේ කරගෙන යනවා ඔය වගේ තේරුමක් තමයි ඉන්නේ. ඒක අපිට කියන්න බෑ හරි වචනයක්. හරි. turn down refuse ප්‍රතික්ෂේප කරනවා. fall off decrease අඩු වෙනවා.
give away distribute බෙදා දෙනවා. හරි. ඔව් දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන් එක සැරයක් විභාගයටත් ආවා මම හිතන්නේ මෑත කාලේ ඉන්න විභාගයට ආවා ඈ ඕල් වලට මම දන්න 18ද 19ද මතක නැහැ ආවා මේ ප්‍රශ්නයක්ම එක සැරයක් පාඩම් කරගෙන යන් ඉස්සරහට යක්ෂායිනි ඔය එකේ මේ දන්නේ නැති වචන තිබුණොත් පස්සේ ආන්න okay ask me later යක්ෂායිනි are you there ඉන්නවද Yes, sir. okay ask me later okay Okay, sir. okay right අර දුව අපේ දෙමළ මාධ්‍ය පන්තියට එන්නේ අර ආසාව වැඩිකමට මේ පන්තියටත් එනවා ලංකාවේ වෙනත් කෙලවරක ඉන්න දුවෙක් යක්ෂායිනි where are you from I forgot your village city Betikalo. Betikalo අන්න අඩ ගලපුවෙන් කලවානට සම්බන්ධ වෙලා ඉන්නේ සෙල්ලම් නෙවෙයි හරිද සසික අඳුර ගන්න යක්ෂායිනි යක්ෂයක් තමයි සෙල්ලම් නෙවෙයි හොඳේ හිතන්නකෝ එතකොට නැගනහිර පළාතෙන් දරුවෙක් සිංහල මාධ්‍ය පන්තියකට ඇවිල්ලා ඉගෙන ගන්න උගන්දු වෙනවා නම් උත්සාහ කරනවා නම් අපි කොච්චරක් මාන්සි වෙන්න ඕනේද නේ නමාන්සි වෙන්න සිංහල අය 100ට එකක් වගේ ජීවත් වෙන ප්‍රදේශයක් බැටිකලෝ කියන්නේ නේ නැතුව නෙවෙයි ඉන්නවා right okay let's move දැන් මොකද කියන්නේ බින්ස් බිසර පුතා any idea වැරදුනාට කමක් නැහැ පුතා බිසර He will ඉන්නවනේ get through his exam with flying colors as he is very talented. get through මොකක්ද කියලා දන්නවද පුතා නෑ නේ හරි කමන්න මං කියන්න අනිත් එක්ක කියන්න You should give up your bad habits. හරි very good The price of gold will fall off. ඒක නම් fall off වෙන්නේ නැහැ කවදාවත් He will turn up next Monday. The doctor advised me to carry on my treatment. දැන් මේකේ බිස්සර පුතා මේකේ තේරුම ඩික්ෂනරියෙන් බලලා හොයන්න පුළුවන්ද බැරිද Bad. බෑ ඔක තියෙනවා පුතේ පළවෙනි වචනෙන් බෑ පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ කියන්නේ get කියන වචනේ දැන් get through කියන එක හොයන්න වෙන්නේ කොහෙද දන්නවද get කියන වචනේ ඇතුලේ ඇත්තේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න අර ඡේදයක් වගේ තියෙනවනේ ඒක අස්සේ තියෙනවා phrasal verb කියලා දාලා ඉංග්‍රීසි ඩික්ෂනරි වල සිංහල මල්ලසේකර එකෙත් ඇති නැති වෙන්න බෑ කොහොමද get කියන එක g දාලා බිඳුව දාලා එහෙම දානවා ඇත්තේ මට මතක ඇටියෙ අනිවාර්යයෙන් තියෙන්න ඕනේ නැති වෙන්න බෑ හැම එකක්ම තියනවාද කියලා මම දන්නේ නැහැ but most of the words are there තියෙන්න ඕනි නැත්නම් මේ ඩික්ෂනරි වැඩක් නැහැනේ right he will get through දැන් බලන්න get කියන එකයි through එකයි එකට එක සම්බන්ධයක් නැති වචනනේ get through is exam with flying colors what is flying colors කියන්නේ any idea anyone දැන් ඔයගොල්ලන්ත් exam pass වෙන්න ඕනේ with flying colors මොකද මොකද්ද ඉහළ ප්‍රතිඵල ඉහළින් අන්න with flying colors කියන්නේ ඉහළින් ඔයගොල්ලන් දැන් මේ දවස්වල ඔයගොල්ලන්ට මේ වෙලාව තියනවාද බලනවාද මන් දන්නේ අර බලන්න පොඩ්ඩක් හරි වෙලාවක් අරගෙන අර ඔලිම්පික් අඩුම තරමේ අර ෆයිනල්ස් තියෙන තරඟවත් බලන්න ඒවා ඉතින් මාර සතුටුයි මම නම් උදේ පාන්දර ඈරෙනකොටම ටීවී එක දාගෙන අර ඇඳේ ඉන්න ගමන්ම පොඩ්ඩක් බලනවා එක්සර්සයිස් එකක් කරන ගමන් හරි ඒ ටික බලනවා උදේට 5 ඉඳන් වගේ දානවනේ අර අදේම තිබුණා හර්ඩල්ස් මීටර් 400 meter hurdles බලන්න වටිනවා ඉතින් ඒවා බැලුවම මොකක්ද ලැබෙන්නේ අනේ උන් දුවයි පදක්කම් ගනී කියලා හිතේ නමුත් ඒක ඒ සතුට අමුතුයි නේ දැන් අද වුණත් මං පෙරුම් පුරාගෙන බලා හිටියා දවස් 3:45
3 3:45 මැටිල්ඩාගේ ජයග්‍රහණය වත් වෙයි කියලා. නමුත් ඒක ඉතින් දුකෙන් ඉවර වුණා. නමුත් ඒවා අපේ රටට ලොකු කීර්තියක් නේ. මම දන්නේ 3 වෙනි ප්ලේස් එකටත් ආවද කියලා. මම හිතන්නේ එලිමිනේට් වුණාද මම දන්න විදියට. ඉතින් බලන්න අර 400 හර්ඩල්ස් එම ආයෙ තව එකෙකුට වාර්තාවක් තියන්න පුළුවන් වෙයිද කියලා අපි හිතුවට නෑ. තියයි කවදා හරි තව එකෙක් තියයි නේ. ඒවා අර ක්‍රීඩා කරන ළමයි ඉන්නවනේ මෙතන. ඒවා මාර වටිනා දේවල්. ඉතින් අපිට පදක්කම් නෙමෙයි අඩුම තරමේ සෙමි ෆයිනල්ස් නැත්තම් ෆයිනල් රවුන්ඩ්ස් වලටවත් යන්න බැරි වීම මාර දුකක්. දැන් ක්‍රීඩා පාසල් වල ඉන්න ළමයි ඉන්නවනේ මෙතන. බාලිකාවේම නැද්ද කුමලි? අපි දැකලා තියෙනවනේ අපේ කට්ටිය ක්‍රීඩා පිට්ටනියේ කොච්චරක් කරනවද වැඩ. දැන් බාලිකාවේ සීවලියේ ෆර්ගසන් එකේ වෙන්න පුළුවන්. මං අපි අර පළාත් මට්ටමින් දකින්න තරඟ මම මේ කියන්නේ. විශේෂයෙන් ක්‍රීඩාවට වැඩිපුර ඇල්මක් තියෙන කට්ටිය. මේ බලද්දි පුදුම හිතෙනවා යකෝ මුන් මෙහෙම දුවනවාද අපේ ළමයි ගියා අපේ ළමයි පස්සෙන් දුවන්නේ. අර මං කියන්නේ අර ඉස්කෝලේ වල ළමයි ඉස්සරහින් දුවනවා. ඕකම පළාත් එකට ගියාම කෑගල්ලේ ළමයි ජෝසප් බාලිකායම තව ඉස්සරහට. ඉතින් මම හිතනවා ඔච්චර වේගෙන් දුවන ළමයින්ටවත් අඩුමතරමේ ඔලිම්පික් තරඟයකටවත් යන්න බෑ කියන්නේ උන් කොච්චරක් වේගෙන් දුවයිද. උන් කොච්චරක් විශිෂ්ට වැඩක්ද කරනවා ඇත්තේ අපිට නිකන් අර ආසන්නවට තරඟයටවත් යන්න බෑනේ. සෙමි ෆයිනල් ඕනේ නැහැ. අපි ගියේ 9 දෙනයිනේ. සෙමි ෆයිනල් ඕනේ නැහැ. මං කියන ආසන්නවත් යන්න බෑ කියන්නේ අපි කොතනකද ඉන්නේ. එහෙනම් ක්‍රීඩාවේ අනිත් මිනිස්සු මොනවද කරන ඇත්තේ නේද? ඒ වගේ තමයි හැම දෙයක්ම. අපි හිතා ඉන්නේ අපි වටේ බලනවා. අපි වටේ බලාගෙන අපි හිතා ඉන්නවා අපි තමයි වැද්දෝ අපි තමයි සුපිරි අය කියලා. නමුත් ඉස්සරහට හැරිලා බලනකොට මිනිස්සු ගොඩක් දුර ගිහිල්ලා නේ. අර අදේම අර මීටර 400ෙම හිතා ගන්න බෑ. 3 දෙනෙක්ම රෙකෝඩ් තිබ්බා. ඉතින් එහෙම තියෙන්නේ ලෝකෙ. අපි ගොඩක් මාන්සි වෙනවා. අපි මදි. අපි තව ගොඩක් වැඩ කරන්න ඕනේ. එහෙම කියලා පොතේම එල්ලිලා ඉන්න එපා. අනිත් වැඩත් බලන්න ඔලිම්පික් එකෙන් පොඩ්ඩක් බලන්න. හිතට ඒවා හොඳයි. ඉංග්ලිෂ් පොඩ්ඩක් ඇවුම්කන් දෙන්න. සුපිරි ඉංග්ලිෂ් ටිකක් කියන්නේ වයි. ඒවා ඇවුම්කන් දෙන්න. හරි. get through කියන්නේ පොතේ සමත් වෙනවා. පාස් වෙනවා කියන එක. පාස් කියන එකට ලස්සන වචනයක් get through. දැන් වැඩි කවුරු හරි ඔයාට කිව්වොත් එම will you get through the exam පුතේ කිව්වම අඩෝ මාර වැඩි මොකක්ද දන්නේ නැහැ කිව්වේ. get through කියන්නේ රිංගලා යන්න කියනවත් දන්නේ විභාගෙදිදී කියලා එහෙම හිතයි අපිට නේ. get through mean pass. බලන්න කොච්චර වචන ලස්සන වටනක්ද. get through. He will get through his exam with flying colors as he is very talented. Oh දක්ෂයි හින්දා ඉහලින් with flying colors කියන්නේ ඉහලින් සුද්ධ ප්‍රතිඵල එතකොට. ඔහු සමත් වේවි. pass. You should give up your bad habits. You should give up your bad habits. ඔබගේ නරක පුරුදු ඔබ අත්තරින්න ඕනි. give up. උඩට දෙන්න ඕනිම නෙවෙයි. price of gold will fall off. අපි fall off ගැන කතා කරා කලින් නේ. රත්තරන් වල මිල අඩු වේවි. අඩු නම් වෙන්නේ නැහැ. go up වෙන්නේ ඔය go up. He will turn up next Monday. මොකද්ද turn up කියන්නේ? අරකේ තිබුණා සින්දුවේ මට මතක ඇති. turn up කියන්නේ පැමිණෙනවා. එනවා කියන එක. come කියන එකට තව වචනයක්. උතර බලන්න කවුරු හරි ආවිල්ලා කිව්වොත් will you turn up next month කිව්වොත් එම පට්ට තමයි දෙන්නේ. turn කරන්න මොකද්ද අප්පඩේ මන් දන්නේ නැහැ. නේ? ඉතින් මම පොඩ්ඩක් හරි පුරුදු වෙන්න. he will turn up next Monday. දැන් ඒ වුණාට ඔයගොල්ලන් පාවිච්චි කරද්දී මේකත් කියන්නේ. තැනේ හැටියට වචනේ පාවිච්චි කරන්න. සාමාන්‍ය ඉංග්‍රීසි බොහොම තටමලා ගිහිල්ලා කතා කරන එකෙක් ගාවට ගිහිල්ලා will you turn up next Monday කියලා මම ඇහුවොත් එහෙම ඌ දන්න ඉංග්‍රීසිත් උට එපා වෙනවනේ. ඒතර ඒ වගේ අයත් එක්ක අපි කතා කරන්නේ සාමාන්‍ය will you come next Monday? Okay, that's all. තේරුණාද? නමුත් වැදගත් ස්ථාන තැනකදී මේවා පාවිච්චි කරන්න ඕනේ. එක්සෑම් එකේදී මේවා පාවිච්චි කරන්න ඕනේ. තේරුණාද? කතා කරද්දී පුළුවන් තරම් මිනිහා අපිවට සවන් දෙන එක්කෙනාගේ දැනුම මට්ටම අනුව අපේ වචන you should use. You can't use, you shouldn't use. You should not use all the words everywhere with everyone. නේ? ගමේ කොල්ලෙක් බොහොම අමාරු ඉංග්‍රීසි පන්තියක් ගිහලා තටමලා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නකොට ඌ ගාවට ගිහිල්ලා එහෙම කිව්වොත් will you get through the exam this year කියලා කිව්වොත් උට එපා වෙනවා ඉංග්‍රීසි. ඉතින් ඒව කරන්න එපා. will you pass කියලා අහන්න. නමුත් විභාගයකදී මේවා පාවිච්චි කරන්න. right.
The doctor advised me, වෛද්‍යවරයාට උපදෙස් දුන්නා to carry on my treatment. Treatment කියන්නේ ප්‍රතිකාරය. Treatment කියන්නේ ප්‍රතිකාරය. නේ? ප්‍රතිකාරය carry on කියන්නේ මොකක්ද? දිගටම කරන්න. දිගටම කරන්න නොනවත්තා කරන්න. දැන් මම මේ උගන්නගෙන ඉන්නකොට අපි මට උගන්නපු ගුරුවරයා ආවා කියන්නකො මට අකලස කියලා නැගිටිනවා. No it's okay. Carry on. ඔයා වැඩේ කරගෙන යන්න. නවත්තන්න එපා. Carry on. පැහැදිලි? එහෙනම් දිගටම කරන්න නොනවත්වා කරන්න. අපි ඒකට ඉංග්‍රීසි වලින් තව වචනයක් පාවිච්චි කරනවා keep doing. Don't stop. Keep studying. නොනවත්වා ඉගෙන ගන්න. නේ? Keep doing that. ඒක දිගටම කරන්න නොනවත්වා කරන්න. තේරුණාද? So get through, give up, fall off, turn up, carry on කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න. අපේ රත්නපුරේ දුව ඉන්නවද? මට නම මතක නැහැ දුවගේ. අපේ සේන සර්ගේ ලාගේ දුව ඉන්නවද පුතේ? sir. ඉන්නවද? No. දුලක්ෂි හරි ඉන්නවා. හරි පුතේ හරි. Right. Bear up, broke into, make out, called off, came across. එතකොට වර්තමාන අතීත ඔක්කොම තියෙනවා ඈ. එතකොට මෙතන පොඩි වාසියක් තියෙනවා අපිට. මේ අර තැනේ හැටියට පොඩ්ඩක් ගෙස් කරලා එකක් දෙකක් ෂේප් කරගන්නත් පුළුවන්. අයි broke into කියන එක අතීත වචනයක් කොහෙද පාවිච්චි කරන්න පුළුවන් කියලා පොඩි අදහසක් ගන්න පුළුවන්. එහෙම හිතන්නත් පුළුවන් නේ. දැන් බලන්න has been ආවොත් එක්ක ing එන්න ඕනේ නැත්නම් past participle. දැන් ing එන්න බෑ මීටින් නේ මුලට තියෙන්නේ. ඒක අනිවාර්යෙන් past participle. අන්න ඒ වගේ පොඩි කපටිකමක් පාවිච්චි කරන්නත් පුළුවන්. තේරුණානේ? දැන් තුන්වෙනි එකේ බලන්න එහා පැත්තේ stall කියලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් අතීත වචනයක් එන්න එපා. නේ? ඒ වගේ පොඩි අනුමාන කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒවත් අපේ හැකියාව තුල තියෙන්න ඕනේ දේවල්. එහෙම වුණොත් ෂේප් වෙන්න පුළුවන් මේ වගේ වෙලාවකදී මම කියන එක පැහැදිලි නේ. ඒ වගේ කපටිකම් පාවිච්චි කරන්න පොඩ්ඩක්. ඒ කියන්නේ මොකද්ද කපටිකම කියලා මම කියන්නේ? දැන් has been තියෙනකොට පුතේ එක්ක ing නැත්නම් past participle. මෙතන ing නෑනේ කොහොමද? තේරුණානේ මෙතන ing නෑ. එතකොට අනිවාර්ය past participle. මෙතන bear, broke, make, call, came. මේකේ මොකද්ද past participle? හිතා ගන්න පුළුවන්. ඊළඟට මේ thieves. මේකේ බලන්න මෙතන තියෙන stole. එහෙනම් අතීත වචනයක් එන්නේ. මේ එහෙනම් මොකද්ද bear වෙන්න බෑ, make වෙන්න බෑ. එක්ක broke into නැත්නම් came across. ඒතර වරදින්නේ පහෙන් හතරක් නෙවෙයි වරදින්නේ දෙකෙන් එකක්. දැන් තේරෙනවනේ? ඒ වගේ කරගන්න. එතකොට අපිට කියන්න බෑනේ විභාගෙට එන හැම උත්තරයක්ම අපි දන්න උත්තරයක්ද කියලා අපි දන්නේ නැහැ. දන්න වචනයක්ද දන්නේ නැහැ. අපි පාඩම් කරලා තියෙනවද දන්නේ නැහැ. එහෙම අපි දන්නේ නැහැ. ඒ වගේ වෙලාවක අතරින්න බෑ ගේම. ගේම ඉල්ලන්න වෙනවා. You should. So මේ වගේ ටෙක්නික්ස් හොයන්න. හරි. අපි බලමු. කවුද ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙන්න කැමති කෙනෙක්? මම කියන්නද? කවුද මං කියන්නේ? ලක්මි. ලක්මි කියන්න පුතා. සාදරයෙන් පිළිගන්න. The meeting has been called off due to bad weather condition. ඕකේ මම පැහැදිලි කරන්න පස්සේ. Ken. Whatever happens, we must bear up and not complain. Thieves broke into their house and stole their jewelry. While I was reading all newspapers, I came across an interesting article. I could not make out the man. Good, very good. Nice. අන්න බලන්නකො ස්වේච්ඡාවෙන් පැමිණියා ගෝල්ඩ් මෙඩල් එකක්ම ගත්තා. එච්චරයි. වැරදුනාට කමක් නැහැ. වරදිනේවා එහෙම තමයි. මම ඒකයි දැන් ඕක මතකේ තියාගන්න. කෝටි 142 අස්සයත් පරදිනකේ අපි පෙරදුනම් මොකද නේ? නේ? කෝටි 142ක අස්සයා පෙරදුනා නම් අපි පරදිනෙක් ගැන ඉතින්
මොන කතාවද? ඉතින් ඒ වගේ කමක් නැහැ. උත්සාහය විතරයි අවශ්‍ය. right. call off කියන්නේ මොකද්ද? කලින් තිබුණද මන්ද call off? නෑ කලින් තිබුණේ put off ද මොකද්ද කන්නේ? call off කියන්නේ put off එකට වඩා වෙනස්. put off කියන්නේ කල් දානවනේ. call off කියන්නේ cancel කරනවා. ඒ කියන්නේ අවලංගු කරනවා. ලියාගන්න call off කියන්නේ අවලංගු කරනවා. bear up දරා ගන්නවා. bear up කියන්නේ දරා ගන්නවා. broke into කියන්නේ break into කෙනකින් ආපු වචනේ. හොඳේ break කියන වචනෙන් ආවේ break into. break into කියන්නේ ගෙවල් බින්දිනවා. කියන්නේ හොරකමේ යනවා. ගෙවල් බින්දිනවා. ගෙවල් බින්දිනවා කියන්නේ මේ ව්‍යාකඩය අලවංගුව මොකද්ද මේ මේවා ගෙනිල්ලා ගහලා පස් ටික ගලවලා බ්ලොක් ගල් ටික බහලා තියලා ඒව නෙවෙයි. පොඩි දොරක් කඩාගෙන හරි ඇතුළට යනවා. ඒකයි ඔය broke into කෙනකින් කියන්නේ හොඳේ. ගෙවල් බින්දිනකෝ නැතුව මේ වහලේම ගලවලා දාලා එනවා නෙමෙයි හොඳේ. අර ගල් ගාලා වලී දාගෙන මේ ළඟදීම තිබුණේ ඒව නෙමෙයි ඈ. came across කියන්නේ අහඹු ලෙස මුණ ගැහෙනවා. අහම්බෙන් මුණ ගැහෙනවා. accidentally meet. හිතාමතා නෙමෙයි. ඒක අහඹු ලෙස සිදුවෙච්ච දෙයක්. came across, come across කියන එක තමයි මුල් ස්වරූපය. අර තියෙන්නේ came to know කියලා වශයෙන් ඒක නම් phrasal verb නෙමෙයි හොඳේ. came to know දැනගන්න ලැබුණා. මේ වගේ ලයිස්තුවක් තමයි ඉතින් මේකත්. නමුත් phrasal verb නෙමෙයි ඒක ඈ. make out කියන්නේ හඳුනා ගන්නවා. make out කියන්නේ හඳුනා ගන්න. ලියා ගන්න බැරි වුණා අහන්න ඕනේ ඈ. it's your duty. you have the right. ඔබට තියෙන අයිතියක්. you can ask me. meeting has been called off due to bad weather condition. due to කියන්නේ නිසාවෙන්. due to කියන්නේ නිසාවෙන්. called off කියන්නේ අවලංගු කරා. bad weather condition. නේද? අයාපත් කාලගුණික තත්ත්වයේ මත ඊයේ ඔලිම්පික් වල ඊයේද අද පාන්දරද වන්ද ඊ රෑද වන්ද ලිස්සලා වැන්නේ නේ හර්ඩල්ස් පනින්න ගිහලාද කොහොද කෙල්ලෙක් රෙකෝඩ් තියෙන එක්කනේ bad weather condition අයාපත් කාලගුණ තත්ත්වය නිසා due to නිසා the meeting has been called off රැස්වීම කල් දැම්මා sorry අවලංගු කරා whatever happens කුමක් සිදුවත් මක්කුණත් අන්න අපේ වචන මක්කුණත් මොකක්කුණත් whatever happens මොකක්කුණත් we must bear up and not complain අපි දරා ගන්න ඕනි complain කරනවා කියන්නේ පැමිණිලි කරනවා ගිහිල්ලා අනේ බෑ මේ මෙතන මේ පැමිණිලි කරනවා කියන්නේ වෙන තැනකට කියනවා කියන එකම නෙවෙයි අනේ මේක මට කරන්න බෑ අයියෝ අරක බෑ මේක බෑ කියලා ඒක complain කිරීමක් තමයි එකක් සාමාන්‍ය complain කියන්නේ පැමිණිලි කරනවා මෙතන පැමිණිලි කරනවා කියන්නේ ඒක වෙනස් අදහසක් මම දන්නා විදිහට මැසිවිලි නගනවාස මැසිවිලි නගනවාම ඒ කියන්නේ මෙතන එහෙම නෙවෙයි whatever happens we must bear up and not complain අපි ඒක දරා ගන්න ඕනේ ඒක ඇත්තටම complain කියන්නේ පැමිණිලි කරනවා දැන් මෙතන ඇත්තටම එහෙම එකක් නෙවෙයි මොනවා වුණත් අපි ඒක දරාගෙන ඒක මත ඔක්කොම පටවලා මේක බෑ මේක කරන්න බෑ කියලා අතාරින්න නැතුව එහෙම යන්න ඕනි කියන අදහසක් තමයි මෙතන දෙන්නේ අර කම්ප්ලේන් කියන එකේ තියෙන ඍජු තේරුම මෙතන පාවිච්චි කරන්න බෑ ඒකම අඩුපාඩු කිය අන්න එහෙම එක අඩුපාඩු කිය ඉන්න නැතුව වේදනාව දුක කිය ඉන්න නැතුව මේ අපි දරා ගන්න ඕනේ ඒකයි ඒකේ අදහස මැසිවිලි දොන්නව නෙමෙයි ඒක Hari. Thieves broke into their house and stole their jewelry. මොකද කරේ හොරු? broke into. ගේ බින්දා. ඒකයි කියන්නේ ගේ බින්දා කියන එක හිතා ගන්න. දොර ජනේලේ ගලවන්න නැති අඩුම තරම් එච්චරයි. නේ? The jewelry ටික හොරකම් කරලා. While I was reading old newspapers, පරණ පත්තර කියවද්දී I came across an interesting article. රසවත් ලිපියක් මට හමු වුණා. අහමු ලෙස ඒක හොයාගෙන නෙමෙයි මං කියුවේ පත්තරේ. ඒක හොයන්න ගිහිල්ලා නෙමෙයි. එකම වෙනේවා කිය ඉද්දි ඒක හම්බුණා. I couldn't make out the man. මට මිනිහව හඳුනා ගන්න බැරි වුණා. හඳුනා ගන්න.
Right. Anyone? Volunteers switching? Nadisha? කවුරු හරි? සර් මං කියන්නද? කවුද මං? කවුද මං? දිල්මි. දිල්මි අන්න පුතා කියන්න පුතා. බලන්නකො වේවැල් කඳුරේ හඬ කියන්න පුතා. I gave up playing football because of a knee injury. ඔකොන්න I gave up playing volleyball කියා ගන්නත් පුළුවන්. නේද? මොකද්ද කියලා මම පැහැදිලි කරන්න. ඕක ඉන්න සමාසල් මම කතා කරන්නේ නැත්තේ. After browsing the internet for some time, we finally found out where we lived. Where we lived. Okay. If we cut down trees in this manner, our country will become a desert. The energy company cut off our electricity because we didn't pay. We heard the bomb go off from the hotel where we checked in. Very good. ඒක went off වෙන්න ඕනි. මේකේ වැරද්දක් තියෙන්නේ. මේ කමක් නැහැ. very good දිල්මි. අන්න බොහොම සතුටුයි. පට්ට සතුටක් තියෙන දිල්මි කතා කරලා වැඩේට බෑලා උත්තර දුන්නා කියන්නේ. ඉතින් බොහොම සතුටුයි මම නිතරම දිල්මිට කතා කරලා උත්තර දෙන්න නැතුව ඉන්නකොට අද මේව ස්විච් ආවෙන් පැමිණීම නේද? ආඩම්බරයි සතුටුයි. ඒ ගමේ ජීවත් වීම ගැන මාත් ආඩම්බරයි. හරි. මොකද gave up කියන්නේ දුන්නානේ අතාරිනවා. Playing football because of a knee injury. Knee injury. දනිස් ආබාධයක්. තුවාලයක් නේද? තුවාලයක් කියන්නේ බෑ. දනිස් මොකද්ද? ඉන්ජරි වෙනවා කියන්නේ තුවාලයක් තමයි. ඒක දනිස් ප්‍රශ්නයක්. දනිස්සේ ඇති වෙන ගැටලුවක් මොකක්ද? ෆුට්බෝල් අතරිය මම සෙල්ලම් කරන එක බෑ සෙල්ලම් කරන්න බෑ මට දනිස් ප්‍රශ්නයක් තියෙනවා ඉඳ අතරිය. After browsing the internet for some time. browse කරනවා කියන්නේ අන්තර්ජාලයේ සැරිසරලා තොරතුරු හොයනවා. නේ? අන්තර්ජාලයේ සැරිසරලා තොරතුරු හොයනවා. වීඩියෝ බල බල ඉන්නව ඒව නෙමෙයි. එහෙනම් after browsing the internet for some time ටික වෙලාවක් අන්තර්ජාලයේ සැරිසර තොරතුරු හොයද්දී we finally අපි අන්තිමට found out අපිට හොයාගන්න පුළුවන් වුණා where we live අපි ජීවත් වුණු තැන. ඒක මොකක් හරි කතාවක්. අපි ජීවත් වෙච්ච තැන අපිට හොයාගන්න පුළුවන් වුණා මොකක් හරි අපි කියමුකෝ අර මොකක්ද කියන්නේ සැටලයිට් මැප් එකකින් හරි මොකක් හරි එහෙම හිතන්නකෝ ඕනේ. find out කියන්නේ හොයාගන්නවා එච්චරයි ඈ. right. If we cut down the trees in this manner ලස්සන වචනයක් in this manner කියන එක ඉර ගහ ගන්න ලියා ගන්න මේ ආකාරයට මෙලෙස in this manner මේ ආකාරයට මෙලෙස our country will become a desert අපේ රට කාන්තාරයක් බවට පත් වී desert කාන්තාරයක් මේ විදියට අපි ගස් කපාගෙන ගියොත් අපේ රට කාන්තාරයක් බවට පත් වී මේ විදියට in this manner the energy company දිල්මි ඔයා විතරක් නෙමෙයි දිල්මි මේ කියපු ඉන්න මම කියන්නේ අනිත් අයත් ඒ අඩුපාඩුව හදා ගන්න ඕනේ. දැන් the energy කියලා කියන්න පුරුදු වෙන්න ඕනේ පුතේ. the energy නෙවෙයි. the energy කියලා කියන්න පුරුදු වෙන්න. the internet කියන්න පුරුදු වෙන්න පුතේ. එතකොට තමයි ලස්සන. energy company බල ශක්ති සමාගම cut off our electricity අපේ විදුලිය විසන්ධි කළා cut off කරනවා කියන්නේ විසන්ධි කරනවා. විසන්ධි කළා මෙතන අතීතේනේ. ඒක අතීතේ වුණත් අපිට හොයාගන්න බෑ. ඇයි because we didn't pay අපි ගෙව්වේ නෑ. අපි බිල ගෙවලා නැත්තම් කපන්න නැතෝ වුණා කරයිද නේ. The energy company cut off our electricity. We heard the bomb went off from the hotel where we checked in. checked in කියන එක එතන අදහස් කරන්න කියන්නේ අපි නැවතිලා හිටියා. අපි නැවතිලා හිටපු හෝටලේ ඉඳන් අපිට ඇහුණා බෝම්බේ පුපුරනවා.
පුපුරනවා. went off කියන්නේ පුපුරනවා. Okay, දන්නේ නැතිව අහන්න. right, කවුද ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙන්නේ? සර් මං කියන්න කවුද මං? කවුද මං? ලෂිනි ඇහුන්නේ ලෂිනි ආන්න පුතා. අන්න හොඳයි. කියන්න පුතා. he will hand over his duties to his flowers. කියන්න පුතේ. He will hand over his duties to his flowers. சார் REMA ND ரிமைண்ட் சரியா சார் அல்லது REMA ND ரிமைண்ட் சரியான்ற ஒரு டவுட் இருந்துச்சு சார். இப்போ அது வந்து ஸ்பெல்லிங்ல உள்ள டவுட் வச்சுக்கோங்க. කියන්න පුතේ. පුතා කියන්න. සර් හෙන්නද? එන ඔයා කියන්න. They went on taking long after dinner. talking. Please hold in. I will call Mr. Sumit. hold on. It was an unfamiliar word and I had to look up it in the dictionary. very good පුතා. අන්න නියමයි ඈ. සුපිරි. hand over කියන්නේ බාර දෙනවා. hand over බාර දෙනවා. take over බාර ගන්නවා. hand over බාර දෙනවා. take over බාර ගන්නවා. ලියලා තියා ගන්න ඕනේ. hand over බාර දෙනවා. take over බාර ගන්නවා. his duties to his followers. followers කියන්නේ මොකක්ද? අනුගාමි කියන්නේ. ඊළඟට ඉන්න කට්ටිය අනුගාමි කියන්නේ. ඒ අනුගාමිකයන්ට යාගේ රාජකාරී ටික වගකීම් ටික එයා බාර දුන්න hand over කළා. hand over කරાવી will. they have put up a new hotel by the lake. අන්න put up තනනවනේ හදලා. lake එක අසල lake එක පැත්තකින් රැව් ළඟින් හෝටලයක් හදලා put up. they went on talking long after dinner. after dinner කෑමෙන් පස්සේ they went on talking. කතා කරගෙන ගියා. නොනවත්තා කතා කර ගියා. ඒක තමයි went on. go on talking. ඒක ing එක එන්න ඕනි ඈ. go on speaking. go on talking. go on talking තමයි වැඩිපුර යන්නේ. දිගටම කතා කරනවා. දිගටම කරනවා. please hold on. hold on කියන්නේ දුරකථනයේ රැඳී සිටින්න. දුරකථනයේ රැඳී සිටින්න කියන එක තමයි අපි hold on කියන්නේ. I will call Mr. Sumit. මම සුමිත්ට කතා කරන්න දුරකථනයේ ඔබ රැඳී සිටින්න. රැඳී සිටින්න. hold on. it was an unfamiliar word. එක නුහුරු වචනයක්. පුරුදු නැති වචනයක්. දැකලා පුරුදු නැති වචනයක්. දැකලා හුරු නැති වචනයක්. නාඳුනන වචනයක්. familiar කියන්නේ අඳුනන දැකලා පුරුදු. unfamiliar කියන්නේ නාඳුනන දැකලා පුරුදු නැති. it was an unfamiliar word. ඒක නාඳුනන අඳුරන් නැති දැකලා පුරුදු නැති වචනයක්. and I had to look up into the dictionary. look up කියන්නේ හොයනවා කියන එකට තව වචනයක්. පෙරලා හොයනවට අපි කියනවා look up කියලා. අහන්න තව වචන තියෙනවනේ. හොඳයි පුතා ඈ. ලෂිනි, ලක්මි, කුමලි, දිල්මි අක්කෝ මීලා හොඳයි අදනේ. right. මේක ඔයගොල්ලන්ගේ වැඩක්. ඒක ඉතින් මම දැන් කියන්නේ නැහැ. මේවා මොකක්ද කියලා තේරුම හොයලා කියලා මම මේ වාක්‍ය ලියන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්
ඒවා හදලා බලන්න. එතකොට prepositional phrases තව ගොඩාක් දීලා ඇති පුතේ. ශශික පුතාලා, ඔෂිකලා දූලා, අපේ අලුත් අනිදු කට්ටියම හොයාගන්න පාඩම් කරන්න phrasal verbs බොහොමයක් දීලා ඇති ලයිස්තුවක්. ඒ ටික පාඩම් කරගන්න බලන්න. මේ right. ඊළඟට ජූනි ටියුට් එකේ අග භාගේ බලන්න ටියුට් එක පෙන්නලා. ජූනි ටියුට් එකේ අවසන් කොටස. අපි තව සතියකින් පස්සේ ලබන සතිය නෙවෙයි ඊළඟ සතියේ විභාගයක් ලියනවා. මම ඒක තහවුරු කරායින් පස්සේ කියන්න දැන්ට ලෑස්ති වෙන්න. මේ පේපර් එකක් දෙනවා. ඔයගොල්ලන් ජයමගින් ගන්න වෙනවා පේපර් එක. ඈත ඉන්න අයට ගන්න වෙන්නේ කොහොමත් අඟහරුවාදා නම් සඳුදා තමයි ගන්න වෙන්නේ. මේ සඳ නෙවෙයි ඊළඟ සඳෙන් පස්සේ තව කල් තියෙනවා මම නිකන් කියලා තියන්නේ. ඒක සීල් කරලා තියෙන්නේ පේපර් එක. Zoom එක පටන් ගත්තයින් පස්සේ තමයි පේපර් එක ඕපන් කරන්න ඕනේ. මම වීඩියෝ එකෙන් බලද්දි තමයි ඕපන් කරන්න ඕනේ. මම බලා ඉද්දිම පේපර් එක ලියන්න පටන් ගන්න. හැමෝම වීඩියෝ ඔන් කරන්නත් ඕනේ. හැමෝම වීඩියෝ ඔන් කරන්න ඕනේ. මා ඉදිරි පිට ඔබගේ ප්‍රශ්න ලිවීම පටන් ගන්න ඕනේ. පෑ දෙකද තුනම මං ඉන්න ඔන්ලයින් එකේ එකින් එක බල හරි නේද? ඉතින් ඒකට ලෑස්ති වෙන්න ලබන සතියේ දෙමව්පියන්ට පණිවිඩය කියලා මම වැඩේ පටන් ගන්නවා. මොකද්ද කරන්න කියලා ලබන සතියේ නෙවෙයි ඊළඟ සතිය කියලා හිතන්න. හරි? ඉතින් ඔන්ලයින් එකේ සාමාන්‍ය පේපර් එකක් ලියනවා. සීල් එක කඩන්න ඕනේ මම Zoom එක පටන් ගත්තාන් පස්සේ මම වීඩියෝ ඔන් කරායින් පස්සේ. හරි? ඒක අපි බලමුකෝ ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේ. අම්මට උඩ මූත් එක බෑනේ ඕයි කියලා හිතුණා නේද? හරි කරන්න දෙයක් නැහැ. හරි. කවුද එන්නේ කරලියට? මේක ලේසි වැඩක්. මම එක එක්කෙනා බබාලට වගේ කතා කරන්න බෑ. දුමින්දි මොකද තත්ත්වේ? What is going on දුමින්දි? Yes, sir. ඉන්නව නේද? ජීවතුන් අතර? Yes, sir. සද්ද නෑනේ. කතා කරන්න. For Halloween, I blew up some purple balloons, attached them to my clothes, and walked around as a bunch of grapes. මොකද මේ හැලෝවින් කියන්නේ? අහලා තියෙනවද? මේ මන් දන්නේ ඒක එංගලන්තයේද ඇමරිකාවේද I forgot but some other places. රටක තියෙනවා හැලෝවින් ෆන්ක්ෂන් එකක්. ඒගොල්ලන්ගේ උත්සවයක්. ඒ උත්සවයට එක එක අය විදියට ඒගොල්ලන් ඇඳගෙන වෙස්වලාගෙන එදා පොඩි ෆන් එකක් ගන්න පොඩි ආතල්ලයක් ගන්න. තේරෙනවද? තේරෙනවද? එහෙම එකට තමයි හැලෝවින් කියන්නේ. පැහැදිලි? එතකොට එදාට මෙයා මොකද කරන්නේ? බ්ලූ අප්. ඒක බ්ලිව් නෙවෙයි පුතේ. බ්ලෝන් නේ. බ්ලූ අප් කියන්නේ පිම්බා. පිම්බා කියන එක කියන්නේ. උලන් පිම්බා. Purple balloons. Attach them to my clothes. මගේ ඇඳුමට එක දම්පාට බැලුන් පුම්බලා තොර blow up කියන්නේ බැලුන් පුම්බනවට කියන blow up the balloons කියලා කියන්නේ. අන්න වන්න phrasal verb එක අන්න වඩු තියෙනවා. ලියා ගන්න. blow up කියන එක ලියා ගන්න. blow up කියන එක ලියා ගන්න. ඒ කියන්නේ පුම්බනවා. බලන්න phrasal verb එකක් හැටියට පාවිච්චි වෙනවා. phrasal verb එකක් හැටියට. හරි? blew up so purple balloons. එතන so කියන එක නම් කොහොමද ආවේ කියන එක පොඩි ගැටලුවක්. කමන්නේ. ඒක වෙනවා 50ක් දන්නේ එතන එන්න ඕනි කමන්නේ. attach them to my clothes ඇඳුමට set කරගත්තා. attach කරනවා කියන්නේ මොකද්ද? සවි කරනවා. අමුණනවා. attach. අමුණනවා. Sir. lip මේ ටියුට් එකේම සර් ඒක තියන්නේ? නෑ මේක ජූනි ටියුට් එකේ. හරි. ජූනි ටියුට් එකේ අග මම කිව්වා එදා කරන්න බැරි වුණා. 6 වෙනි මාසේ. හරි. කියන්න. We watched in a
Oh, as a swarm of bees moved as one from a tree to the old barn. old barn කියන්නේ ගහවර ගස් වර්ගයක්. ඒ විශේෂ නමක් තියනවාද මන් දන්නේ නැහැ. මම ඒක චෙක් කරලා කියන්නම්. swarm of bees කියන්නේ මොකද්ද? swarm of bees මී මැසි මොකද්ද අපි කියන්නේ? පොදියක්ද? නේද? එහෙම තමයි අපි කියන්නේ. ඉන්න ජනපදය වගේ සර්. මොකද? මීමැසි ජනපදය. ඕ ඉච්චර සැරට වචනයක්ද මන් දන්නේ නැහැ. මීමැසි අර collective nouns වල අපි කියන්නේ මේ collective nouns නේ. මීමැසි රංචුවක් එක සෙට් එකට ආවිච්ච රංචුවක්. මොකද from a tree to the bar old sorry barn කියන්නේ ධාන්‍යාගාරය. sorry මට වැරදුනා. ධාන්‍යාගාරය. ධාන්‍යාගාරය. ඒක ලියා ගන්න පුතේ. we watched in awe කියලා කියන්නේ පුතේ awesome කියලා කියන්නේ awesome නෙමෙයි එක නේද awesome කියලා කියන්නේ awesome කියලා කියන්නේ A W E S O M E awesome පුදුමයි අපි කියලා කියන්නේ එතකොට we watched in awe කියන්නේ පුදුමයෙන් in awe කියන්නේ පුදුමයෙන් බැලුවා as a swarm of bees moved as one කියන්නේ මොකද එකක් හැටියට අර මී මැසි පොදියක් තොගයක්ම කොහොමද ආවේ එක රංචුවක් හැටියට එකට ආවේ පොඩි බැඳලා තේරුණාද from a tree to the old barn පරණ ධාන්‍යාගාරයට අර V අවුරලා තියෙන මොකක් හරි කාමරයක් වගේ එකක් කියන්නේ ඒකට හරි A beautiful and elegant flock of whale moved gracefully through the water as we passed by on our sailboat. School of Wales මොකද්ද whales කියන්නේ පුතේ whales කියන වචනේ දන්නවද කවුද දන්නේ whales තල්මසු ඔව් එතකොට school of whales කියන්නේ මොකද්ද ඒවා පුරුදු වෙන්න 7 වසරේද මම දන්න 7 වසරේ වගේ තියෙන්නේ මේ ගොඩාක් තියෙනවා අර collective nouns පාඩම් කරගන්න ඕනේ ඒවා හොඳේ moved gracefully කියන්නේ ලස්සනට අලංකාරවත් ලෙස through the water as we pass by on our sailboat එකේ අපි pass by කියන්නේ මොකද පහු කරලා යනකොට pass by කියන්නේ පහු කරලා යනකොට elegant කියන්නේ දර්ශනීය හරි beautiful elegant කියන්නේ දර්ශනීය school of whales අර ලස්සනට ගිහිල්ලා තියෙන gracefully නිකන් ආඩම්බරයෙන් ලස්සනට through the water as we passed by කියන එක ලියා ගන්න පුතේ පහු කරලා යනවා sail boat කියන්නේ බෝට්ටුව As we picnicked by the lake a flock of geese came over to us. geese කියන්නේ මොකද්ද පුතා පාත්‍යයන්ගේ පාත්‍යගේ බහුවචනේ තමයි පාත් geese නේද එතකොට geese වගේ අයට අපි ගොඩක් දුරට කුරුල්ලන්ට පාවිච්චි කරන වචනයක් තමයි flock කියන එක flock of geese කියලා කියන්නේ flock of birds කියලා කියන්නේ රංචුවක් නේ collective nouns ගැන අපි ඉගෙන ගත්තා came over to us අපිට උඩින් ගියාලු හරි While diving in the ocean, I came upon a large colony of oysters. බලන්න මොනවද අපි කියන්නේ dive කරනවා කියන්නේ මොකද්ද dive කිමි දෙනවා මොකද්ද අර වචනේ came upon කියන්නේ මොකද්ද came upon ඒත් අහඹ ලෙස හමු වෙනවා මුණ ගැහෙනවා came upon come upon කියන එක come across වගේ oyster කියන්නේ මොකද්ද බෙල්ලෝ දන්නේ නැති වචන තිබුණොත් අහන්න
දන්නේ නැති වචන තිබුණා දාන්න. හරි. නෑනේ ඒවා collective nouns හොයලා පාඩම් කරගන්න 7 වසරේදී 8 වසරේදී ඕන තරම් collective nouns තියෙනවා පොතේ ඈ. right. කවුද සම්බන්ධ වෙන්නේ? චමෝදිට ඇහෙනවද පුතා? ප්‍රභාත් මහේෂිකා මේ පන්තියේ විතරයි ඔච්චර නම් කියන්න ඕනේ. අයියෝ ප්‍රබෝධා නල්ලියා ගන්න බැරි වුණා. මහේෂිකා ප්‍රභාත් right. කාවින්ද පුතා කාවින්ද ඔන්න බලන්න අනිවාර්යෙන් කතා කරනවා. ගීත්මා Yes sir. දැක්කනේ මං කිව්වනේ ඔන්ක විශ්වාසය තියෙනවා අපි අතර. හරි පුතා කියන්න. Wow, let's walk towards the streamlet. Let's walk towards the streamlet. මොකද streamlet එකක් කියන්නේ? කුඩා දිය පාරක්. කුඩා දිය පාරකට අපි කියන streamlet එකක් කියන්නේ. scenery කියන්නේ අර උඩ තියෙන වචනේ scenery දර්ශනය. විශේෂයෙන් සුබාදාමත් එක්ක තියෙන දර්ශනයකට කියනවා scenery. අර ගෙවල් වල ඒවා ඇඳලා තිබුණොත් එහෙම ගස් ගොලන් දිය ඇල්ලක් එහෙම ඇඳලා ඒක scenery එකක් කියලා. magnificent කියන්නේ ඉතා අලංකාරවත් ඉතා සිත් ගන්නාසුළු magnificent. යා magnet එකක් වගේ හිත අද ගන්න පුළුවන් එකක් magnificent. හරි? streamlet කියන්නේ පොඩි දිය පාර. පුතා. Sigiriya is 115 miles off Colombo. off Colombo. off කියන්නේ බාහිරව එපිට නේද? කිලෝමීටර් 115ක් කොළඹින් එපිට තමයි අපි ඉట్లా තියෙන සීගිරිය. okay very good. Can we reach there in 5 hours? can we reach there in 5 hours? pair parking අපිට පුළුවන් ද ළඟා වෙන්න? We can't go beyond this old bridge. beyond කියන්නේ එහා. beyond කියන්නේ එහා. අර මං කිව්වේ අපි ඉස්කෝලේ යන කාලේ ටීවී එකේ වැඩසටහනක් ගියා beyond 2000 කියලා. ඔයගොල්ලන් එතකොට ඉපදිලා නේ 2000 නේ 2000 නෑනේ 2021 නේ දැන් කොයිද ඉපදිලා තියෙන්නේ 2000කින් පසුව ලෝකේ කියලා වැඩසටහනක් ගියා අපි ඉස්කෝලේ යන කාලේ beyond 2000. ඒ කියන්නේ ඒකින් කරන් පෙන්නන්නේම මේ අලුත් නවීකරණ දේවල් මේ ෆෝන් ස්මාර්ට් ෆෝන් මේ වගේ එයි කියලා අන්න ටීවී එකේ පෙන්නනවා. එතකොට අපි බලා හිටියා. එතකොට අපි ෆෝන් නැහැ. සාමාන්‍ය මේ පොඩි ෆෝන් එකක්වත් නැහැ. අපි ටීවී එකේ බලනවා මේ පෙන්නනවා මෙන්න මේ වගේ ෆෝන් එකක්. ඒකේ රූප පෙන්නයි කියලා ඒවා පෙන්නනවා. ඒ වගේ එක ඒවා දැන් අපි ගණන් ගන්න නැති දේවල් ඒ දවස්වල මා විශාල දේවල් ඇටියට ටීවී එකේ පෙන්නනවා. print out laser print out machine ගැන කියයි. එක ඒවා ගැන කිව්වා. ඉතින් beyond කියන්නේ එහා. beyond this old bridge මේ පරණ bridge එකෙන් පාලමින් එහා අපිට යන්න බෑ. Then we have to drive around the lake. around the lake අපිට මොකද කරන්න වෙන්නේ? lake එක වටේන් තමයි එන්න වෙන්නේ. අපිට යන්න බෑ මෙතනින් කියලා කියනවා. very good. හොඳයි පුතා. දන්න තිය ගන්න අහගන්න. සර් අන්තිම එක රවුන්ඩ් නේද? පළවෙනි එකටත් දෙකක් තියෙනවානේ. එන round the lake. හරි කවන්න. round the lake ලොකු වෙනසක් නැහැ. adjective එකක් තමයි තියෙන්නේ. හරි. මේකේ වචන දීලා තිබුණාද? බලමු. දුලාන් පුතා. වචන දීලා තියෙනවානේ. ආයෙ මොකක්ද? දුලාන්. අපේ නිවුන්න දෙන්නකෝ.
ඉන්නවද? සුදු පුතා නැද්ද අපේ? අපි යන් අශිනි ගාවට. අනිවාර්යෙන් කට ඇරෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. අශිනි ගුණවර්ධන. අශිනි අයියෝ ඉවරයි. විශ්වාසයෙන් නිපුණි තක්ෂිලාද තාරුකද මන් දන්න. දෙන්නෙන් කවුද දන්න ඉන්නේ? කාලේ යනවා දැන්. හරි කවුරු හරි මට කියන්න ඉක්මනට. දිල්ෂ සමයෙන් ඉන්නව නේද? දිල්ෂ. අම්මපා හොඳයි. දිල්ෂ ශමීන්. දුලාන්ට කෝල්ලක් කරන් බලමු. කියන්නද? කවුද? ගනිදු. ගනිදු. කලවානේ ජන හදවත් දිනාගත් ගනිදු. කියන්න පුතා. This is a picture of a morning in a remote village. Remote village කියන්නේ මොකද්ද පුතා? එතකොට අපි ලියන්න ඕනේ ඒ අකුරනේ. හරි. Lady and a gentleman are going to work. අකුර හරිද කියලා බලා ගන්න. Gentlemen are going to work. හරි. A farmer going to his paddy field. He has a who on his shoulder. මොකද්ද? He has a කියන්නේ මොකද්ද? අර උදැල්ලක් වගේ එකකට කියනවනේ. His shoulder. We can see a house far away in the field. A flock of birds can be seen flying in the sky. We can see the sun rising over the mountain. It seems to be a calm and beautiful morning. Calm and beautiful morning. Calm කියන්නේ සංසුන් කලබල නැති. Right? Seems to be කියන්නේ පෙනෙනවා. එහෙම පේනවා. නිසංසල සංසුන් උදෑසනක් වගේ පේනවා. Seems to be කියන්නේ පේනවා. එහෙනම් ඒකට අදාළ වචන ටික හරිද කියලා බලා ගන්න. තේරුම් ගන්න නැත්නම් ඒකත් ආන්න. රිමෝට් කියන්නේ දුෂ්කර. right කවුද තව සම්බන්ධ වෙන්නේ මම මේ කාටවත් බල කරන්න කැමති නැහැ සේසිත මුතුමල් සේසිත yes sir okay කියන්න පුතා yes sir okay Akram went to the mosque to engage in religious observance. D. Religious observance. ආගමික පිළිවෙත් නේද? දැන් අපි කියනවා සිල් observance කියනවා. සිල් සමාදන්ද මොකද වෙනවට කියනවා සිල් observance. ආගමික කටයුතු වල නියැලෙනවා. engage කියන්නේ නියැලෙනවා ලියා ගන්න. engage කියන එකේ තේරුම ලියා ගන්න නියැලෙනවා. engage කියන්නේ නියැලෙනවා. ආගමික මොනවාද තව වචනයක් තියෙන හොඳ වචනයක් මට මතක නැහැ දැන්. ආගමික වතාවන් කියලා ලියා ගන්නකො දැන්ට. Right, next one. Prabhat could interested in literature. Could එක interested වෙන්න බෑනේ. Prabhat reading storybooks. එහෙමද? වෙන එකක් නැද්ද?
Prabhat could find some information for her social studies. එම වෙන්න ඕනි බලමුකෝ අපි තව ඉස්සරහට යන් Pahan wanted to receive his brother on his arrival to ශ්‍රී ලංකා SL කියන්නේ ශ්‍රී ලංකා හොඳේ Semini is interested in literature. ඇයි කියන්නේ writing poem නේ Dayan has to හරි පුතායි මොකක්ද ප්‍රශ්නයක් දැන් ඔතන 2 දෙකක් තියෙන ඒක නම් පොඩි වැරදීමක් නමුත් දැන් ඔයගොල්ලන් දැනගන්න ඕනි අර ක්‍රියාපදේ වාක්‍ය අග කොටසයි මේකේ මුල් කොටසයි ගැලපෙන්න එපා යාවෙන්න එපා එහෙම නැත්නම් වැරදි වෙනවනේ දැන් කුඩ් එක්ක ක්‍රියාපදයේ මුල් ස්වරූපයක් ඉන්නවා ඊස් එක්ක තමයි ඇඩ්ජෙක්ටිව් එකක් ing එකක් එන්න ඕනේ ඉතින් ඉන්ට්‍රස්ටඩ් આવොත් ඈමීසා එන්න ඕනේ ඒක මතක තියාගන්න නැත්නම් අවුල් වෙනවා ටේක් පාර්ට් කියන එකේ තේරුම සම්බන්ධ වෙනවා සහභාගී වෙනවා ටේක් පාර්ට් කන්ටෙස්ට් කියන්නේ තරඟය කන්ටෙස්ට් කියන්නේ තරඟය මොකක් හරි තරඟයකට අපි කියනවා කන්ටෙස්ට් එකක් කියලා මොකක් හරි තරඟයකට කියනවා කන්ටෙස්ට් සහභාගී වෙනවට අපි කියනවා ටේක් පාර්ට් සහභාගී වෙනවා එහෙමද දුලන් එන හැමෝටම එහෙමද දන්නේ සෙටිංග් වල අවුලක්ද දන්නේ නැහැ බලමුකෝ මෙන්න මොකද ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ based on කියන්නේ මත පදනම් වූ ෂේක්ස්පියර්ස් ඔතෙලෝ ෂේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයට පදනම් වෙච්ච චිත්‍රපටිය right කවුද සම්බන්ධ වෙන්නේ ස්වෙච්චාවෙන් මං කියන්න කවුද මං සතිස්ක සතිස්ක කවන්න කියන්නකෝ අනිත් අය ඉතින් ගොළු වෙලානේ George is a foreigner who want to go to Badulla by train. The train is behind the schedule today. Behind the schedule. එච්චරක් එන්න පුළුවන්ද? තව වචනයකින් දාන්න පුළුවන්ක තනි වචනයකින්. කාටද කියන්න පුළුවන්? Arriving. Late. The train is late today. හරිද? There are 200 kilometers to Badulla and the train reached there at 8:15 p.m. in the evening. අන්න එතකොට PM පුතා PM දාන්න ඕන in the evening තියෙන ඉඳා. තේරුණාද? තේරුණා. He wants a second class ticket and has to pay 1,000 rupees it. 1,000 rupees it වෙන්න බෑනේ. For it. එහෙනම් 1,000 rupees for it කියලා දාන්න. ඔව් pay for it නැත්නම් 1,000 rupees for it. ඒක හොඳයි. 1,000 rupees for it. අර උඩ එක කියන්න පුතේ මොකද ඔයා කිව්වේ? The train is behind the schedule. ඒත් කවන්න behind the schedule මේකේ කියලා නෑනේ. එක වචනයකින් උත්තරේ ලියන්න කියලා එහෙම නෑනේ නේද? ඒ ඉඳ ප්‍රශ්නයක් නෑ behind the schedule කියන එක අවුලක් නෑ. ඒක බලන්න හැබැයි ප්‍රශ්නේ කියවලා one word තිබුණොත් එහෙම එක උත්තරයකින් ලියන්න. එහෙම නැත්නම් කමක් නෑ behind the schedule කියන එකත් හරි. වැරදි නෑ. behind the schedule නේද? ඒකත් හරි. මෙතන pay 1,000 rupees for it කිව්වත් කමක් නෑ. නේද? ඒත් හරි. දන්න නැති වචනයක් තිබුණොත් අහන්න. behind the schedule කියන්නේ පරක් වෙලා කියන එක තමයි කියන්නේ. foreigner විදේශිකයා. හරි. thank you පුතා. ශශික පුතා. මේක මං කියන්නම්. දැන් අපි හැමදාම නෝටිස්ම කතා කර හිටියට සමහර විට ඉස්සරහට මේ වගේ දේවල් එන්න පුළුවන් ඊමේල්. දැන් ඊමේල් එකේ කට්ටිය ලියන්නේ නේ. ඉතින් නෝටිස් වලින් ඇරිලා
ඊමේල් එකක් එන්නත් පුළුවන් පුතේ විභාගෙට. දැන් බලන්න මේ කොහමද ලියන්නේ නෙතුල් මොකක් හරි ඊමේල් ඇඩ්‍රස් එක from to කාටද කාගෙන්ද ඊමේල් එකක් මේව තියෙන්න ඕනි විභාගයට ලියන්න කිව්වොත් ඔයගොල්ලෝ මේව ලියන්න ඕනි සමහරට මේ ආකෘතිය නොදැන දෙන්නේ නැතුවම ඊමේල් එකක් ලියන්න කියන්න පුළුවන් එතකොට ඒ වගේ වෙලාවක from to subject compose ඔන්න ඔය ටික තියෙන්න ඕනි මේව කොටු කරලා ලියන්න පුරුදු වෙන්න ඒ ආකෘතිය ලියලා තියාගන්න වැදගත් ටික ලියලා තියාගන්නකො පුතේ දැන් අපි ඊළඟ එක ලියනවානේ එතකොට බලමු Dear mother and father I hope you are keeping well ඔබ හොඳින් කියලා මං හිතනවා සැපසනීපෙන් ඉන්නවා කියලා we arrived in China safely අපි චීනයට ආවා පරිස්සමින් and now we are in Wuhan අන්න සෙල්ලමක් නෙවෙයි නේ it is a very big city this is a very clean city with lots of tall buildings ඒක දන්නවනේ it's very cold here සීතලයි the people are very hospitable අන්න ලියාගන්න hospitable සත්කාරයෙන් පිරිණු සත්කාර කරන ගියාම හොඳට සලකනවා hospitable hospitality කියලා කියනවා සත්කාරත්වය but I don't like food much මං වැඩි කෑමට නම් කැමති නැහැ I always remember මං හැමලේ මතක් වෙනවා මට the delicious meals you prepared for me අම්මා ඔයා හදන delicious මං කියලා තියෙන්නේ delicious කියන වචනේ කියනකොටම අපේ කටේ කෙල උනනවා ඒ වගේ වචනයක් එක delicious කියලා කියන ඒනකොට කටේ කෙල තියෙනවා delicious meals you prepared for me I'll be back within 10 days මං දවස් 10කින් ආපහු එනවා ඒකයි ඒකේ තේරුම I'll be back දැන් පොඩි පොඩි වෙනස්කම් කරන්න ඕනේ මේකට උත්තර ලියද්දි කොහොමද කරන්න කියලා බලමු අපි දේදුණු තේරෙනවද දේදුණු එහෙනම් දේදුණුට හරි from to දානවා අර ඇඩ්‍රස් දෙක මාරු කරලා දාගන්න උඩ යට මාරු කරගන්න ඕනේ එහෙම වෙන්න එපා අර compose ඒව මේව දාගන්න compose පෝර නෙමෙයි හොඳේ අර මතක තියාගන්න subject compose ඒව මතක තියාගන්න ඒක මම දැම්මේ නේ ඒක ඔයගොල්ලන් දාන්න බලන්න dear son මම වාක්‍යයක් ලියුවා we are fine and we are so happy to hear from you අපිත් හොඳින් ඔබගෙන් තොරතුරක් ලැබීම ගැන අපි සතුටින් ඉන්නවා we are so happy we miss you a lot ඔබ නැතුව ගොඩක් පාළුයි ගෙදර නිකන් මොකද්ද වගේ පුතාද දුවද මන්ද we miss you a lot ඔබ නැතුව මාර පාළුවක් තියෙන කන්නත් හිතෙන්නේ හොඳ කෑමක් හදන්නත් හිතෙන්නේ ඔයා නැති ඉන්න mother is always worrying about your food ඔයාගේ කෑම ගැන තමයි අම්මත් හැම වෙලේම දුක් වෙන්නේ so happy to hear about the hospitality of the people there ඒ ඉන්න මිනිස්සුන්ගේ සත්කාරය ගැන දැන ගැනීමෙන් සතුටටපත් වෙනවා be safe and enjoy your stay there ඒවා ලියලා තියාගන්න be safe enjoy your stay ඔබගේ ඒ නවාතැන් ගන්න කාලේ සතුටෙන් ගත කරන්න father and mother ලියා ගන්න ඔය ටික ඔයගොල්ලෝ වෙන විදියකින් ලියලත් ඇති ඔක ලියලා තියාගන්න අවශ්‍ය කොටස් ටික ඒ මොකද ඒ දේදුණු මාර වැඩේනේ
හරි මේකේ උනාරි වචන තිබුණොත් මුලින්ම ඉරිගහ ගන්නකො බලන්න. මේ ඡේදේ කියවන්න ඕනේ නැහැ වචන ටික පොඩ්ඩක් මතක් කරගමු. මුලින්ම ඉරිගහ ඔයගොල්ලෝ ඉරිගහලා තියාගන්න. එතකොට මම පොඩ්ඩක් එම්ෙන් කියන්නකොට ටක් ගාලා ලියා ගන්න පුළුවන්. ඉරිගහ ගන්නකො. Right. අහගන්න. An old man lived in a village. ගමක ජීවත් වුණා. He was the most unfortunate person. ලියා ගන්න unfortunate කියන එකේ තේරුම අවාසනාවන්ත. ඔයගොල්ලන් දන්නවා fortunate කියන වචනේ අපි පාවිච්චි කරලා තියෙනවා. ඒතර unfortunate කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන් දන්නවා. අවාසනාවන්ත. The whole village was tired of him. ලියා ගන්න tired of him කියන එකේ තේරුම එපා වෙලා. මිනිහා හින්දා කියන්නේ එපා වෙලා කියන්නේ කරදරයි මිනිහාගේ එච්චරක්ම කරදරයි. හින්දා මිනිහාව දැන් එපා වෙලා තියෙන්නේ tired of him. I am tired of speaking. මට කතා කරලා ඇති වෙලා තියෙන්නේ දැන්. ඇති වෙලා අන්න වචනේ ඇති වෙලා. එපා වෙලා. tired of him. ලියලා තියාගන්න ඈ. He was always gloomy. Gloomy කියන්නේ නිකන් ස්කේද ජනකයි නිකන් හැම වෙලේම සතුටුදායක ප්‍රසන්න බවක් නැහැ. දැන් ආසයම අපි කියනවා gloomy කියලා. අර කළු ආසත්තියෙද්දී අපි කියනවා gloomy කියලා. අඳුරු ආසත්තියෙද්දී අපි කියනවා gloomy කියලා. gloomy. ඒ වගේ මේකත් නිකන් අපි කියන්නේ අර මූසල වගේ නේ එහෙම එකක්. He constantly complained. නිරන්තරයෙන් පැමිණිලි කරනවා. And was always in a bad mood. හැම වෙලේම ඉන්නේ අර පැමිණිලි කරනවා කියන ගිහිල්ලා පැමිණිල්ලක් දානවා නෙවෙයි. හැම වෙලේම කියන අයියෝ මේක කරන්න බෑ අරකේමයි අර නෙගටිව් පැත්තමයි තියෙන්නේ. bad mood හැම වෙලේම ඉන්නේ නිකන් bad mood එකක. mood කියන එක දන්නවනේ අර එයාගේ මනස. හැම වෙලේම එයා ඉන්නේ නිකන් නරක සිතුවිලිත් එක්ක තමයි මිනිහා ජීවත් වෙන්නේ. ඒතර වැදගත් වචන තමයි unfortunate, tired of, gloomy, constantly, නිරන්තරයෙන්. The longer he lived, ජීවත් වෙන තාක්කල්, the more ill he was becoming and more poisonous were his words. ලියා ගන්න poisonous වචන. poisonous. වසසහිත. ඒ කියන්නේ එතනින් කියන්නේ වසමනේ විසම නෙමෙයි. අර නරකයි කියන එකනේ. නරකයි කියන එක. එයාගේ වචන එච්චර වෙනවා. people avoided him. මොකද? බිල් මොකද්ද? bis කොහෙද තියෙන්නේ bis? බිල්? බිල් කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය පිත්ත කියලා අර නිකන් අප්‍රසන්න රසයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ
එයාගේ වචන the more bill he was becoming and more poisonous. ඔහු එන්න මිනිසුන්ට අප්‍රසන්න වෙනවා. ඒ වගේම එයාගේ වචන මොනවාද නිකන් විස වගේ එච්චර නපුරු වචන එයාගේ තියෙන. People avoided him. මිනිස්සු එයාගෙන් වැළකීලා හිටියා. එයා වැළක්කුවා නැත වැළකීලා හිටියා. එයාගෙන් අයින් වෙලා හිටියේ මිනිස්සු. avoid. දන්නවනේ avoid කියන වචනේ. Because is misfortune. එයාගේ අවාසනාවන්තකම නිසා. fortunate කියන්නේ පුතේ නාම විශේෂණය. fortune කියන්නේ නාම පදේ. became contagious කියන්නේ නිකන් බෝ වෙනවා. බෝ වෙනවා කියන්නේ එයාගේ අවාසනාව හැමෝටම අර පැතිරී යනවා. එයා විලා කතා කරාම එයාගේ තියෙන අර මූසලකම එහෙමනේ අපි සාමාන්‍ය පාවිච්චි කරන ඒක අපිටත් එනවා. නිකන් මිනිහාගේ කතා එහෙමයි. ඔක්කොම නෙගටිව් පැත්තේ කතා. හොඳ නැති කතා. මිනිස්සුන්ව රිද්දනවා තියෙන ඒවා අපිටත් එනවා කියලා ඒ කියන්නේ. contagious කියන්නේ බෝ වෙනවා කියන එක. It was even unnatural and insulting to be happy next to him. මේ ඕගේ ඉස්සරහින් ඉන්නවා කියනකොට මොකද වෙන්නේ? insulting. අපිව අපහසුවටපත් කරනවා. අපිව අපහසුවටපත් කරන. ඒවා ස්වභාවික නැහැ. කෘත්‍රිම වචන නැත්නම් යා හිත රිදවන වචන තමයි ඔකින් කියන්නේ unnatural and insulting කියන්නේ අපිව අපහසුවටපත් කරන අපේ හිත රිදවන දේවල් තමයි යා පාවිච්චි කරන්නේ. He created the feeling of unhappiness in others. Created the feeling of unhappiness. අසතුටුදායක බව. සතුට නැතිකම කියන එක අනිත් අය තුල එයා ඇති කරයි හැඟීම. මිනිහා එහෙම වගේ කියන්නේ අඩේ වැඩක් නෑ ජීවත් වෙලා එමයි කියලා නිකන්. But one day when he turned 80 years old, එයාට අවුරුදු 80ක් වෙනකොට an incredible thing happened. පුදුමාකාර දෙයක් සිද්ධ වුණා. Instantly එකපාරටම everyone started hearing the rumor. Instantly එකපාරටම හැමෝටම ආරංචි වුණා මේ කටකතාව. rumor කියන්නේ කටකතාව. The old man is happy today. මිනිහා මාර සතුටින් අද ඉන්නේ. He doesn't complain about anything. අද කිසිම දෙයක් ගැන අර මැසිවිලි දෙඩුවේ නෑ වගේ ඔයගොල්ලන් කිව්වේ වගේ එකක්. කියන්නේ අඩුපාඩු කිව්වේ නෑ. නිකන් අයියෝ වැඩක් නෑ මේක හරියන්නේ නෑ. එහෙම කිව්වේ නෑ. අර ඔයගොල්ලන් දන්නවද දොස්තර හොඳ හිත කියලා කාටුන් නැති වුණා. ඒවා බලන්න ඕනේ. ඒවා තමයි සුපිරි කාටුන්. දොස්තර හොඳ හිත. ඒකේ හිටියා චව් චව් කියලා මිනිහෙක්. මතක හැටියට. චව් චව්. මිනිහා හැමලේම කියන්නේ ඔක තමයි. ඕකාරියන. ඕක වැඩක් නෑ වැඩක් නෑ. අනිවාර්යෙන් කුටි කනවා. ඕක ඊයොත් නම් පෙල්ලෙනවා. මැරෙනවා. ඕම තමයි මිනිහා ඒ කතා. අන්න ඒ වගේ තමයි මෙයා. අද එහෙම කියන්නේ. Smiles and even his face is freshened up. අද යාගේ මූණ නැවුම් වෙලා. සිනා වෙලා ඉන්නේ මිනිහා. The whole village gathered together. ගමම එකතු වුණා. And the old man was asked. මිනිහාගෙන් ඇහුවා. Old man was asked passive. What happened to you? මක්කයි යාට උනේ? Nothing special. කිසිම විශේෂත්වයක් නැහැ. 80 years I have been chasing happiness. අවුරුදු 80ක් තිස්සේම මම පන්න හිටියේ සතුට හොයන්න. And it was useless. ඒකේ මට ප්‍රතිලාභයක් ලැබුණේ නෑ. Then I decided to live without happiness. සතුට නැතුව මං ජීවත් වෙනවා and just enjoy life. That's why I am happy now. කියලා කියනවා. මොකද්ද මේ කතාව? ඉතින් මොකක් හරි කතාවේ ඉතුරු කොටසක් ඇති ඒවා තේරුනොත් තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. කොහොම හරි. කවුද කැමති මේකට උත්තර දෙන්න? මේවා අපිට වැඩක් නෑ. යුරේන් පුතා කැමතිද? කිව්වද? චිරාන් සේනාදී බිනු අපේ බිනු ඉන්නවනේ. බිනු කවුරු හරි ඉක්මනට කියන්න පුළුවන් නේද පුතා? කිව්වද? බිනු තුෂාත් ජිත්මින් කවුද කතා කරන්නේ? බිනුද? කවුද කතා කරන්නේ ඉක්මනට? සාවින්ද්‍යා, රොෂානි, දිලංක කවුරු හරි මට කමන්නේ නැහැ. වෙලා යනවා පුතා. තෙනුක පුතා අර ඉන්නේ තෙනුක නැත්නම් ගෙදරට කෝල් එකක් දෙමු තෙනුකට අපි. තෙනුක
අයියෝ සර් මං කියන්න කවුද මං ඔෂිකලා ඔෂිකලා කියන්න පුතා අන්න හොඳයි සර් ප්‍රශ්නෙත් එක්කම කියවන්න who is the most unfortunate person in the world? An old man. And the man who lived in the village නැත්නම් the old man lived in the village එහෙම ලිව්වට කමක් නැහැ හොඳේ What was පොඩක් ඉන්න පුතා poisonous කියන්නේ මොකද්ද කියලා අහනවා poisonous කියන්නේ වස වගේ නිකන් ඒවා නරකයි නරකයි කියන එක වස වගේ දිලංක පුතා arriving කියන්නේ පැමිණෙනවා කියන එක old man's words. Old man's words. මිනිහාගේ වචන his words නැත්නම් old man's words. හොඳයි පුතා very good. When did he change? When he 80 years old. When he turned 80 years old කියලා දාන්න 80 years. When he turned කියන්නේ 80ට පාත බද්දි 80ට යද්දි. හරි? ඒකයි වචනේ turned 80 years කියන්නේ අවුරුද්දක් වෙනවා අවුරුදු 80ක් වෙනවා. හොඳයි He has been running after happiness. sorry අනිත් එකේ තියෙන්නේ කවන්න කියන්න මට අර අංක වැරදිලා ඇති Write antonyms for the following words. antonyms කියන්නේ මොකද්ද පුතේ විරුද්ධ පද not natural. 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 Hari. Can't believe. Incredible. What a credible the? Incredible. Happiness. Unnatural. නෙමෙයි. නෑ. විරුද්ධ පදේ නේ. එන natural. Sorry මට ඒක වැරදුනා. මේක විරුද්ධ පදේ නාලා තියෙන එන not natural නම් sorry. Natural එන්න ඕනේ. ඔයා හරි පුතේ. මෙතන වැරදි. Natural එන්න ඕනි. ඔන්න ඔච්චරයි. දැන් අඩුම තරමේ 30ට ලකුණු කීයද කියලාවත් බලා ගන්න ඕනේ. ඒක වටිනවා. incredible කියන්නේ මොකද්ද? විශ්වාස කළ නොහැකි. incredible කියන්නේ විශ්වාස කළ නොහැකි. සර් ඒකත් එතකොට සිනොනිම් වෙනවා. එහෙනම් credible වෙන්න ඕනේ. වෙන වචනයක් තිබුණා නෑ. ඕනේ. can't believe incredible. බලන්න වෙන වචනයක් තිබුණාද මට මතක නෑ. වෙන මොකක් කර තිබුණාද මං අර එක ගොඩේට දාලා එක මොකද්ද can't believe බලන්න පුතාලා incredible වෙන්නත් පුළුවන් credible වෙන්න ඕනේ නෑ එහෙමනේ අදලා තියන්නේ නේද credible කියලා දාන්න වෙන එකක් නෑ මම දන්න තරමේ ඒ දෙක මගේ වැරදි. අර කලබලයට දාලා සමාන පද කියලා හිත. ඒ දෙක අදා ගන්න natural credible. For interesting book I read recently ඒවා දන්නවනේ. ඒවා ගැටලුවක් නැහැ. නේද? හරි. අපි ජූනි මාසේ ටියුට් එක සම්පූර්ණයෙන් ඉවරයි. ජූලි වල තමයි ඉතුරු කොටස් ටික තියෙන්නේ. ටික සාකච්ඡා කරමු. තව අපිට වෙලා ටිකක් තියෙන හින්දා අපි ඔන්ලයින් විභාගයක් කරමු. ඩේටා තියෙනව නේද හැමෝගාව? හරි. දැන් 47යි 50ට දාන්නම්. විනාඩි 20කින් කරලා දාන්න. ලකුණු දාන්න. පොඩි වැඩක්. හරිනේ? හරි. එහෙනම් ගෲප් එකට දුවන්න. තව විනාඩි